භෞතික විද්‍යාවේ තාප භෞතිකයේ අපි කතා කරන් ආපු පාඩම් වල තුන්වෙනි කොටස විදිහට තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද උෂ්ණත්ව මිතිය. පැහැදිලි. එතකොට උෂ්ණත්ව මිතිය කියලා කියන්නේ මොකද්ද? සහ උෂ්ණත්ව මිතික ගුණයන් උෂ්ණත්ව මාන මොනවද කියලා තමයි මේ පාඩමේදී කතා කරන්න හදන්නේ අපි. එතකොට උෂ්ණත්ව මිතිය කියලා කියන්නේ මොකද්ද? උෂ්ණත්ව මැනීමයි. පැහැදිලි. එතකොට මේ පාඩමේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උෂ්ණත්වයේ මැනීම සම්බන්ධව. හරි? ඒතර උෂ්ණත්වය මැනීම කියලා කතා කරනකොට උෂ්ණත්වය මනින්න අපිට අවශ්‍ය දේවල් තියෙනවා. එක අපිට ඕනේ උෂ්ණත්ව මිතික ගුණයක්. මොකද උෂ්ණත්වය කියන එක අපිට මේකේ උෂ්ණත්වය කියලා මනින්න පුළුවන් උපකරණයක් හදාගන්න බෑ. ඇත්තටම උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන ගුණයක් අපි උෂ්ණත්වමානවල උෂ්ණත්වමිතික ද්‍රව්‍යයක් විදිහට පාවිච්චි කරන්න ඕනේ. එතකොට උෂ්ණත්වමාන හැම එකම දැන් උදාහරණයක් ගත්තොත් අපි දන්නා රසදිය වීදුරු උෂ්ණත්වමානය මොකක්ද කියලා තියෙන්නේ? ඒකේ රසදිය හරි ඇල්කොහොල් හරි පාවිච්චි කරලා එයාලගේ ප්‍රසාරණය තමයි අපි උෂ්ණත්වයේ මිනුමක් විදිහට පාවිච්චි කරන්නේ. එතකොට එයාගේ ප්‍රසාරණයට දාලා ද්‍රව කන්දේ උස අපි පාවිච්චි කරනවා උෂ්ණත්වමිතික ගුණය නැත්නම් උෂ්ණත්වමිතික ද්‍රව්‍යයක් විදිහට පාවිච්චි කරනවා. ඒතර ඇත්තටම උෂ්ණත්වමිතික ගුණය ගැන කතා කරනවා අපිට උෂ්ණත්වමිතික ද්‍රව්‍යයක් තියෙනවා. පැහැදිලි. ඊට පස්සේ මේ උෂ්ණත්වමිතික ගුණය උෂ්ණත්වමිතික ද්‍රව්‍යයක් විතරක් වෙරවන්නේ අපිට අවශ්‍ය වෙන මොනවද? ලක්ෂයන් ඕනේ. එතකොට ලක්ෂයන් මොකටද ඕනේ? නියත ලක්ෂයන් ඕනේ. උෂ්ණත්වමාන පිළිවෙලකදී අපි දන්නා උෂ්ණත්ව ගයන් තියෙන්න ඕනේ අපිට ක්‍රමාංකණය කරගන්න. උදාහරණයක් ගත්තොත් උෂ්ණත්වමානයක් කරවලා රසදිය ගඳක් පුරවලා අපිට හිතා ගන්න බෑ මේ උසට දාලා මේ මොන උෂ්ණත්වද කියලා. ඒකින්ද අපිට සම්මත උෂ්ණත්ව අගයන් කිහිපයක් ඕනේ. ඒ කියන්නේ අපි මේ සම්මත උෂ්ණත්ව අගයන් විදියට අයිස් ලක්ෂය සෙල්සියස් අංශක බිඳුව කියලා ගන්නවා. වාෂ්ප ලක්ෂය සෙල්සියස් අංශක 100 ගන්නවා. ත්‍රික ලක්ෂය නිරපේක්ෂ ශූන්‍ය කෙල්වින් බිඳුව. ඔන්න ඔය උෂ්ණත්ව අපිට තියෙන ලක්ෂණ හතරක්. එතකොට මෙන්න මේ අයිස් ලක්ෂය, වාෂ්ප ලක්ෂය, ත්‍රික ලක්ෂය සහ නිරපේක්ෂ මේ උෂ්ණත්වය කියන නිරපේක්ෂ ශූන්‍ය කියන බිඳුවේ කෙල්වින් කියන උෂ්ණත්ව හතර නියතගයන් ගන්න අපිට තියෙන්න ඕනේ උපකරණ. හරිද? එතකොට මේ නියත උපකරණ නැත්නම් නියත උෂ්ණත්වයන් ගන්න උපකරණ මොනවද සහ ඒවා ගන්න කොහොමද කියලා අපි දැනගන්න ඕනේ. පැහැදිලි. ඒ කියන්නේ මේක වැදගත් වෙන්නේ මේ උෂ්ණත්වයක මොකුත් එක ගුණය නැත්නම් උෂ්ණත්වමිතික ද්‍රව්‍යයත් එක්ක උෂ්ණත්වමාන පිළිවෙල කිරීමේදී. පැහැදිලි. එතකොට ඊළඟට මොකක්ද අපි දැනගන්න ඕනේ? උෂ්ණත්වමාන මොනවද කියලා. ඒ උෂ්ණත්වමානයකට අපි කතා කරනවා රසදිය උෂ්ණත්වමාන, නියත පරිමා, නියත පීඩන, උපරිමවම, තාප විද්‍යුත් යුග්මය වගේ උෂ්ණත්වමාන කතා කරනවා. පැහැදිලි. ඊට අමතරව අපිට තියෙන එක තමයි මොනවද? උෂ්ණත්වමාන උෂ්ණත්වමානයක් හදුවලා පස්සේ අපි මාක් කරන්න ඕනේ. මොන වලින්ද අපි උෂ්ණත්වමාන මාක් කරන්න කියන එක. ඒකට මොනවද කියලා. ඔන්නේ සෙල්සියස් තියෙනවා, කෙල්වින් තියෙනවා, ෆැරන්හයිට් තියෙනවා. ඊට අපි කතා කරන්නේ ඔන්න ඔය තුන ගැන. ඒතර උෂ්ණත්ව මිතියේදී උෂ්ණත්වය මැනීමට අපිට උෂ්ණත්වමාන ඕනේ නැත්නම් උෂ්ණත්වමාන උපකරණ ඕනේ. ඒක ගැන කතා කරන්න ඕනේ. උෂ්ණත්වමාන පාඨාන්තර කරන්න ඒකක් ගැන කතා කරන්න ඕනේ. සෙල්සියස්, කෙල්වින්, ෆැරන්හයිට්. උෂ්ණත්ව මිතික නැත්නම් නියත ලක්ෂයන් ගැන කතා කරන්න ඕනේ. උෂ්ණත්වමාන පිළිවෙල කිරීමේදී හා ක්‍රමාංකණය කිරීමේදී ඊට අමතරව උෂ්ණත්වමිතික ගුණයන් සහ උෂ්ණත්වමිතික ද්‍රව්‍යයන් මොනවද කියලා කතා කරන්න ඕනේ. ඒතර ඇත්තටම උෂ්ණත්වමිතියේදී අරමුණ තමයි මෙන්න මේ මාතෘකා හතර ගැන සාකච්ඡා කරන එක. පැහැදිලි? ඉතින් අපි මුලින්ම යනවා උෂ්ණත්වමිතික ගුණය සහ උෂ්ණත්වමිතික ද්‍රව්‍යයන් කියන කොටසට. right. උෂ්ණත්වමිතික ගුණය. මොකද්ද උෂ්ණත්වමිතික ගුණයක් කියන්නේ?
පදාර්ථයේ උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන ගුණයක් අපි පාවිච්චි කරනවා උෂ්ණත්වමාන පිළියෙල කිරීමේදී. පැහැදිලිද? දැන් උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන ඕන තරම් ගුණයන් තියෙනවා. ඒතකොට උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන ගුණයන් හැබැයි නියත වෙනස් වුණොත් විතරයි අපිට පාවිච්චි කරන්න පුළුවන් උෂ්ණත්වමානයක් නිපදවන්න. උදාහරණයක් ගත්තොත් උෂ්ණයත් එක්ක ප්‍රසාරණය. ප්‍රසාරණයෙන් ඉන්න අපිට පුළුවන් ද්‍රව කඳක උසක් එහෙම පාවිච්චි කරන්න. උෂ්ණත්වයත් එක්ක වායු පරිමාවක ප්‍රසාරණය. උෂ්ණත්වයත් එක්ක පීඩනයේ ප්‍රසාරණය. නැත්නම් තාප විද්‍යුත් යුග්මක වගේ ගත්තොත් තියෙන ප්‍රතිරෝධයේ වෙනස් වීම. විභවයේ වෙනස් වීම. අපිට උෂ්ණත්වමිතික ගුණයක් විදිහට පාවිච්චි කරගන්න පුළුවන්. මතක තියාගන්න උෂ්ණත්වමිතික ගුණයක් කියලා කියන්නේ අපි උෂ්ණත්වය සමග වෙනස් වෙන ලක්ෂණයක් තියෙනවා. අපි අර කියනවා උෂ්ණත්වමිතික ගුණයක් කියලා. පැහැදිලි? ඒ උෂ්ණත්වමිතික ගුණය අඩංගු වන ද්‍රව්‍යයට අපි කියනවා උෂ්ණත්වමිතික ද්‍රව්‍යයක් කියලා. එතකොට ගුණය කියලා කියන්නේ වෙනස් වෙන ලක්ෂණයට. මේ වෙනස් වෙන ලක්ෂණය තියෙන ද්‍රව්‍යයට අපි කියනවා උෂ්ණත්වමිතික ද්‍රව්‍යයක් කියලා. පැහැදිලි? එතකොට විවිධ උෂ්ණත්වමාන වල තියෙන්නේ විවිධ උෂ්ණත්වමිතික ද්‍රව්‍යයන් සහ විවිධ උෂ්ණත්වමිතික ගුණයන්. right. අපි ඕක පැහැදිලි කරගන්න. මම මෙතන ලියන උෂ්ණත්වමානය, මෙතන ලියනවා උෂ්ණත්වමාන ගුණය, මෙතන ලියන උෂ්ණත්වමාන ද්‍රව්‍ය. පළවෙනි එක රසදිය උෂ්ණත්වමානය. රසදිය උෂ්ණත්වමානයේ උෂ්ණත්ව ගුණය මොකක්ද? රසදිය කඳේ උස L නැත්නම් අපිට පරිමාණ වුණත් ගන්න පුළුවන්. උෂ්ණත්වයේ ද්‍රව්‍ය මොකක්ද? රසදිය පරිමාණ. රසදිය ප්‍රමාණය තමයි උෂ්ණත්වයේ ද්‍රව්‍ය වෙන්නේ. දෙක ගත්තොත් නියත පීඩන උෂ්ණත්වමානය. දැන් නියත පීඩන උෂ්ණත්වමානය, නියත පරිමාණ උෂ්ණත්වමානය කියන මොකක්ද කියලා තව ප්‍රශ්නයක් තියලා මොන වගේ කට්ටියද කියලා. අපි ඉස්සරහට කතා කරනවා ඒ වෙනම කතා කරන කොහොමද මේ උෂ්ණත්වමාන පාවිච්චි කරන්නේ වාසි මොනවද අවාසි මොනවද කියලා. එතෙන්දී තේරෙයි නියත පීඩන උෂ්ණත්වමානය, නියත පරිමාණ උෂ්ණත්වමානය කියන්නේ මොනවද කියලා. හරි එතෙන්දී පැහැදිලි කරගන්න. දැන් දැනට මතක තියාගන්න නියත පීඩන උෂ්ණත්වමානය කියලා කියන්නේ නියත පීඩන උෂ්ණත්වමානය කියලා තියෙනවා. ඒතර ඒකේ අපි උෂ්ණත්වමිතික ගුණය කියලා පාවිච්චි කරන්නේ මොකද්ද? නියත පීඩන වෙනස් වෙන්නේ යාගේ අචල වායු ස්කන්ධයක පීඩන පරිමාව තමයි යාගේ උෂ්ණත්වමිතික ගුණය වෙන්නේ. පැහැදිලි? එහෙනම් උෂ්ණත්වමිතික ද්‍රව්‍ය මොකද්ද? අචල වායු ප්‍රමාණය. අපි කියනවා හීලියම් වායුව. ඊළඟට නියත පරිමාණ උෂ්ණත්වමානය ගත්තොත් ඒකේ වෙන්නේ අචල වායු ස්කන්ධයක පරිමාණ නියත පරිමාණ නියත වෙනවා. වෙනස් වෙන්නේ කවුද? පීඩනය. ඒතර අචල වායු ස්කන්ධයක පීඩනය තමයි උෂ්ණත්වමිතික ගුණය වෙන්නේ. මේකේ උෂ්ණත්වමිතික ද්‍රව්‍ය ගන්නේ හීලියම් වායුවමයි. ඒතර මේ දෙක වෙනම උපකරණ දෙකක් තියෙනවා හරිද? පාවිච්චි කරන තමාරු උපකරණ දෙකක්. හතරේ විදිහට මම ගන්නවා प्लैटिनम प्रतिरोध उष्णत्वमानය. අපි මෙයා ගැන ඉච්ච ලොකුට කතා කරන්නේ නැහැ. හරිද? ප්ලැටිනම් ප්‍රතිරෝධ උෂ්ණත්වමානයේදී උෂ්ණත්වයේ ගුණය විදිහට අපි පාවිච්චි කරන්නේ විද්‍යුත් ප්‍රතිරෝධීතාවය, උෂ්ණත්වයේ ද්‍රව්‍ය යන්නේ ප්ලැටිනම් කම්බිය. ඊට පස්සේ අපි ආයි තව උෂ්ණත්වමානය කතා කරනවා. ताप विद्युत युग्मය උෂ්ණත්වමිතික ගුණය වෙන්නේ විද්‍යුත් ගාමක බලය. විද්‍යුත් ගාමක බලය. වෙන E කියලා. ඊට අතරව ඒකට අපි පාවිච්චි කරන්නේ උෂ්ණත්වමිතික ද්‍රව්‍ය විදියට ලෝහ කම්බියක්. පැහැදිලි? එතකොට හැම උෂ්ණත්වමානයකටම උෂ්ණත්ව ගුණයක් තියෙනවා, උෂ්ණත්වමිතික ද්‍රව්‍යයක් තියෙනවා. හරි? එතකොට අපි දැනගන්න ඕනේ මෙන්න මේ උෂ්ණත්ව ද්‍රව්‍යයේ තියෙන උෂ්ණත්වමිතික ගුණයට සතු ගුණාංග මොනවද කියලා. මේක මතක තියාගන්න, මේක පොලේක ලියාගන්න.
ඊට පස්සේ මේ උෂ්ණත්වමිතික ගුණයන් මොනවද කියලා අපි කතා කරන්න හදන්නේද? පැහැදිලි? උෂ්ණත්වමිතික ගුණය සතු ලක්ෂණ. උෂ්ණත්වමිතික ගුණය සතු ලක්ෂණ කතා කරද්දී අපිට ලක්ෂණ ගොඩක් කතා කරන්න තියෙනවා. පැහැදිලි? ඕකේ අපි පළවෙනි ලක්ෂණය ගන්නේ මෙයා උෂ්ණත්වයේ සමග ඒකාකාර විචලනයක් පෙන්වන්න ඕනේ. ඇයි ඒකාකාර විචලනයක් පෙන්වන්න ඕනේ? ඒ උෂ්ණත්ව ඒකක වෙනසකට එයාගේ වෙන විචලනයත් ඒකක වෙන්න ඕනේ. දැන් අපි හදන උෂ්ණත්වමානයේ අපි තුමු මේක රසදී උෂ්ණත්වමානයක් කියලා. දැන් මේක සෙල්සියස් අංශක එකකින් වැඩි වුණාම මේකේ සිදුවන රසදී කන්දේ උස වෙනස ඊළඟ සෙල්සියස් අංශකයේදී තේ සමාන වෙන්න ඕනේ. ඒකකාර නොවුනොත් මොකද වෙන්නේ? ඒකාකාර නොවුනොත් අපිට එක එක උෂ්ණත්ව වලට එක එක ක්‍රමාංකයන් තමයි ගණන් කරන්න වෙන්නේ. ඒකින්ද ඒක හරියන්නේ නැහැ. මොකද අපිට උෂ්ණත්ව කියන විදිහට මාක් කරගන්න පුළුවන් උෂ්ණත්ව ලක්ෂ තියෙන්නේ සෙල්සියස් 0.100 විතරයිනේ. ඒතර 0.100යි ඊට මතලව තියෙනවා රිදී ලක්ෂය, රන් ලක්ෂය කියලා සෙල්සියස් 700 800 වගේ උෂ්ණත්ව ලොකු වගේනුත් තියෙනවා. හැබැයි අපි මේ වගේ උෂ්ණත්ව මානයක් පිළිලා කිරීමේදී අපිට සෙල්සියස් එකෙන් සෙල්සියස් එකට වෙනස් කරන පාඩම් ගන්න පුළුවන් උෂ්ණත්ව වගේ නැහැ. ඒකින්ද ඒකාකාර පරාසයට වෙනස් වෙන උෂ්ණත්ව මාන අගයන් ගන්න පුළුවන් ඒකාකාර විසරණය නැත්නම් ඒකාකාර ප්‍රසාරණය නැත්නම් ඒකාකාර ගුණයේ වෙනස් වීම සහිත ද්‍රව්‍යයක් තමයි අපි උෂ්ණත්ව මානය පිළිවෙල කිරීමේදී පාවිච්චි කරන්නේ. ඒකින්ද සෑම උෂ්ණත්වෙම ඒකාකාර ගුණයක් තියෙනවා. දෙවෙනි එක ගත්තොත් එයා මනින පරාසය තුල විපර්යාසය වෙන්න ඕනේ. ඒ කියන්නේ මනින පරාසය තුල අවස්ථා විපර්යාසයක් වෙන්න බෑ. ඒ කියන්නේ අපි සෙල්සියස් අංශක බිඳුවේ ඉඳලා සෙල්සියස් අංශක 150 වෙනකම් මනින්න පුළුවන් ඕන නම් අපිට අපේ උෂ්ණත්වමානේ අපිට ජලය පාවිච්චි කරන්න බෑ. මොකද සෙල්සියස් අංශක 100 දී ජලය වාෂ්පයෙන් හින්දා අපිට ජලය පාවිච්චි කරන්න බෑ උෂ්ණත්වමානයෙන් විදියට. උෂ්ණත්වමානයේ උෂ්ණත්වයෙන් දරුවෙක් විදියට. ඒකින් හැමදේසෙම මම කියන්නේ උෂ්ණත්වමාන ඒ ද්‍රව්‍යයකට මනින පරාසය තුල අවස්ථා විපර්යාසයක් ලක් වෙන්න බෑ. ඊට පස්සේ මෙයාගේ තාපධාරිතාව පුළුවන් තරම් අඩු වෙන්න ඕනේ. හේතුව ඕනෑම උෂ්ණත්වමානයක් අපි උෂ්ණත්වය මනින්න හදන තැනින් උෂ්ණත්වය උරාගෙන තමයි අපිට මේ උෂ්ණත්වමිතික ගුණය පෙන්වන්නේ. ගුණය වෙනස් වීම පෙන්වන්නේ. ඒතර ඇත්තටම ඕන මතක තියාගන්න ඕනම උෂ්ණත්වමානයක තියෙන පොදු දෝෂය තමයි මනින්න හදන තැනින් නැත්නම් උෂ්ණත්වය මනින්න හදන තැනින් තාපය උරා ගන්න එක. ඒතර එහෙම තාපය උරා ගත්තට පස්සේ මොකද වෙන්නේ? එතන තියෙන ඇත්තම බලාපොරොත්තු වෙන උෂ්ණත්වය නෙවෙයි අපි මනින්නේ. ඒකින්ද තාපධාරිතාව අඩු එකක් පාවිච්චි කරොත් ඒ උරා ගන්න ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඊළඟට මේක දෘශ්‍ය වෙන්න ඕනේ. මේ උෂ්ණත්වයත් එක්ක උෂ්ණත්වය උරාගත්තට පස්සේ විනදේ දෘශ්‍ය වෙන්න ඕනේ. නැත්නම් අපිට මොකක් හෝ ක්‍රමයකින් මැනගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මේකෙදී නම් දෘශ්‍ය වෙනවා. මේක ඉහළ නගිනවා දෘශ්‍ය වෙනවා අපිට. තාප විද්‍යුත් යුග්මයක නම් අපිට විද්‍යුත් ගමන බලය වෙනස් වෙන මැනගන්න පුළුවන්. රටදම් ප්‍රතිරෝධයක නම් අපිට රෙසිස්ට් මේ සිදුවන විද්‍යුත් ප්‍රතිරෝධය මැනගන්න පුළුවන් ඕම් මීටර් පාවිච්චි කරලා. පැහැදිලි? ඒතොර දෘශ්‍ය වෙන්න ඕනේ නැත්නම් මැනගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් හිතන්නකෝ සමහර වෙලාවට උෂ්ණත්වයත් එක්ක වෙන්න පුළුවන් අනුශූන්‍යතර තියෙන ශක්ති මට්ටම් අතර ඉලෙක්ට්‍රෝන හෝමාරුව. එහෙම හිතන්නකෝ. ඒ ශක්තිය අතර ඉලෙක්ට්‍රෝන හෝමාරුව වෙන එකත් සමාන ඒකාකාරී වුණත් අපිට දැනගන්න බෑනේ. ඒතර ඒක අපිට පාවිච්චි කරන්න බෑ උෂ්ණත්වමානය විදියට. පැහැදිලි? ඊට පස්සේ මොනේ විදියට මේක කුඩා උෂ්ණත්ව වෙනසකදී වුණත් කුඩා උෂ්ණත්වයකදී වුණත් සැලකිය යුතු උෂ්ණත්වමිතික ගුණයේ වෙනසක් පෙන්වන්න ඕනේ. ගුණයේ වෙනසක් පෙන්වන්න ඕනේ. දැන් සෙල්සියස් එක වෙනසකට අපිට දෘශ්‍ය කරන්න පුළුවන් වෙනසක් පෙන්වන්න ඕනේ. ඒ වෙනසක් නොවුනොත් අපිට ඒකේ පොඩි පොඩි උෂ්ණත්ව වෙනස් මැනගන්න බැරි වෙනවා. පැහැදිලි? ඊළඟට මෙයාලගේ අධික තාප සම්මයනයක් තියෙන්න ඕනේ. ඒ තාප සම්මයනය වෙනකත් වෙන්නේ මෙයාලා ඉක්මනට තාපය උරාගෙන සංඥානය වුණොත් විතරයි මෙයාලගේ සමස්ත ද්‍රව්‍ය නැත්නම් අපි පාවිච්චි කරන තාප විද්‍යුත් ගුණය නැත්නම් ද්‍රව්‍යයේ උෂ්ණත්වයයි පද්ධතියේ නැත්නම් අපි මනින පද්ධතියේ උෂ්ණත්වය සමාන වෙන්නේ. ඒකින්ද හොඳ තාප සංඥානයක් තියෙන්න ඕනේ. එතකොට අපි කතා කරපු ගුණ ටික හැසිරීම ගත්තොත් දැන් මේ අපි කතා කරපු ප්‍රධාන ගුණ 6ට අනුව තමයි ඇත්තටම උෂ්ණත්වමිතික ගුණයක් සතු ලක්ෂණ විදිය තියෙන්න ඕනේ.
ඒතර ප්‍රස්ථාරයක් විදිහට ගත්තොත් අපි මේක ඇඳලා අපි කියන උෂ්ණත්වයත් එක්ක උෂ්ණත්වමිතික ගුණය වෙනස් වීම මේ උෂ්ණත්වමිතික ගුණය කියලා උෂ්ණත්වමිතික ගුණය ඒකාකාරව වෙනස් වෙන්න ඕනේ. උෂ්ණත්වය වෙනස් වෙනකොට උෂ්ණත්වමිතික ගුණය ඒකාකාරව වෙනස් වෙන්න ඕනේ. කියන්නේ අපෙන් විභාගයකදී අහුවොත් උෂ්ණත්වය සමග ගුණය වෙනස් වීම ප්‍රස්ථාරගත කරන්න කියලා ඒකාකාරී වෙනසක් සහිත ප්‍රස්ථාරයක් තමයි ලැබෙන්න ඕනේ. පැහැදිලි? එතකොට මෙන්න මේ වගේ ඒකාකාර ගුණයක් තියෙන එකක් අපිට උෂ්ණත්වමිතික ද්‍රව්‍යයක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. උෂ්ණත්වමිතියක් නැත්නම් උෂ්ණත්ව මානයක් නිෂ්පාදනය කිරීමේදී. පැහැදිලි? ඒතකොට උෂ්ණත්වමිතික ද්‍රව්‍ය සහ උෂ්ණත්වමිතික ගුණයන් ගැන කතා කරද්දී ඔය ටික තමයි දැනගන්න ඕනේ. අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නියත උෂ්ණත්ව පරිමාණ තුන ගැන. මොකද නියත උෂ්ණත්ව පරිමාණ තුන දැන් මම කලින් කිව්වා පටවලින් පටන් ගද්දී උෂ්ණත්ව මානය නිෂ්පාදනය කරද්දී අපිට නියත ලක්ෂණ තුනක් තියෙනවා කිව්වා. මොනවද? අයිස් ලක්ෂය, වාෂ්ප ලක්ෂය සහ ත්‍රික ලක්ෂය. මේ ලක්ෂ තුනට අමතරව අපිට ඇත්තටම උෂ්ණත්ව මානය නිෂ්පාදනය කිරීමේදී පාවිච්චි කරන්න බැරි නිරපේක්ෂ උෂ්ණත්වය ගන්න ලක්ෂයක් තියෙනවා. පැහැදිලි? අපි ප්‍රධාන ලක්ෂ තුන විදිහට කතා කරන්නේ අයිස්, වාෂ්ප සහ ත්‍රික කියන ලක්ෂ තුන. පැහැදිලි? එතකොට උෂ්ණත්ව මානය නිෂ්පාදනය කිරීමේදී උෂ්ණත්ව මානය ක්‍රමාංකනය කරන්න නම් අනිවාර්යෙන් මේ අයිස්, වාෂ්ප, ත්‍රික කියන ලක්ෂ තුනට අදාළව තමයි අපි කලින් කතා කරපු උෂ්ණත්වමිතික ගුණයේ මූලික අගයන් මැනගන්නේ. පැහැදිලි? right. ඒ අර්ථයෙන් මම මුලින්ම කතා කරනවා එක අයිස් ලක්ෂය. අයිස් ලක්ෂය කියන්නේ අපි සම්මත තත්ත්වයේ ගන්නේ මේක සෙල්සියස් අංශක බිඳුව කියලා. හරි? සෙල්සියස් අංශක බිඳුව කියලා. එතකොට අයිස් ලක්ෂයේදී අපි කතා කරන්නේ එතකොට සම්මත තත්ත්වයට තේ අයිස් ලක්ෂය කියලා අපි කතා කරන්නේ දිය වෙන අයිස් වෙන්න ඕනේ සම්මත පීඩනය යටතේ වෙන්න ඕනේ. හරි? සම්මත පීඩනය යටතේ දිය වෙන අයිස් වල උෂ්ණත්වය තමයි අපි කතා කරන්නේ සෙල්සියස් අංශක බිඳුවේ උෂ්ණත්වය පවතින කියලා. ඒතර මේ දිය වෙන අයිස් අනිවාර්යෙන් සංශුද්ධ ජලයෙන් නිපදවන ලද අයිස් වෙන්න ඕනේ. ඒතර සංශුද්ධ ජලයෙන් නිපදව වූ සම්මත පීඩනය යටතේ පවතින අයිස් දිය වෙන අයිස් උෂ්ණත්වය තමයි අපි කියන්නේ අයිස් ලක්ෂය කියලා. ඒතර මෙන්න මේ කියන අයිස් ලක්ෂය ලබා ගන්න අපි පාවිච්චි කරනවා රික්තක ප්ලාස්කෝපිය උපකරණයක්. මෙන්න මෙහෙම උපකරණයක් තියෙනවා රික්තක ප්ලාස්කෝප මෙතන තියෙන රික්තකයක්. එතකොට මේකට අපි දානවා අයිස් සංශුද්ධ අයිස් දාලා මේ අයිස් දිය වෙලා ද්‍රව තත්ත්වයක් මෙහෙම නිපද වෙනවා. දැන් මේ හරියට අයිස් තියෙන හරිද? ද්‍රව තත්ත්වයක් නිපද වෙනවා කියන්නේ මේ සම්මතත්වයේ තියෙන අයිස් දිය වෙන්න පටන් ගන්න කියන එක. එතකොට මේකට අපිට උෂ්ණත්ව මානයක් දාලා ඉවර වෙලා මැනගන්න පුළුවන් මේ අවස්ථාවේදී නැත්නම් අපි කියන අයිස් ලක්ෂය සෙල්සියස් බිඳුවට අදාළ මේ අපි දැන් මේක දෙමු මේක රසදිය උෂ්ණත්ව මානයක් කියලා සෙල්සියස් බිඳුවට අදාළ රසදිය කඳ කොහෙද තියෙන්නේ කියලා. හිතන්නකෝ මෙතන කියලා. දැන් රසදිය කඳ තියෙන්නේ. අපි මාක් කරගන්න මෙන්න මෙතන තියෙන්නේ සෙල්සියස් අංශක බිඳුවට අදාළ
රසදිය කන්දේ උස කියලා. පැහැදිලි? එතකොට මතක තියාගන්න මේ රික්තක ප්ලාස්කෝප් පාවිච්චි කරලා අපි සෙල්සියස් බිඳුවට දාලා අයිස් ලක්ෂය හොයද්දී අපි දැනගන්න ඕන කාරණා ටික තමයි මේ උෂ්ණත්වමානයේ මේ සංශුද්ධ ජලයත් එක්ක තමයි ස්පර්ශව තියෙන්න ඕනේ. ඒ කියන්නේ සංශුද්ධ ජලයත් එක්ක ස්පර්ශව තියෙන්න ඕනේ. පැහැදිලි? දෙවෙනි කාරණය වායුගෝලීය පීඩනය 76යි වෙන්න ඕනේ. ඒක සාමාන්‍ය තත්ත්වයේ වායුගෝලීය පීඩනය තියෙනවනේ මොකද වායුගෝලීය පීඩනයේ වෙනස් වුණොත් සෙල්සියස් බිඳුවකින් උෂ්ණත්වය වෙනස් වෙනවා. ඒක සම්මත තත්ත්වයේ සංශුද්ධ ජලය කියන්නේ සංශුද්ධ අයිස් ලෙවල් එකේ සංශුද්ධ ජලය සම්මත තත්ත්වයේ නැත්නම් සම්මත පීඩනයේ තියෙන්න ඕනේ සෙල්සියස් බිඳුවේදී මේ අයිස් දිය වෙන්නේ. පැහැදිලි? එතකොට මෙන්න මේ කියන අයිස් ලක්ෂයේදී අපි අයිස් ලක්ෂයට අදාළව උෂ්ණත්වමානයේ පාඨාංකය දැනගන්නවා. එතකොට එතන අපි ලකුණු කර ගන්නවා මේක තමයි සෙල්සියස් අංශ බිඳුවට අදාළව රසදිය කඳේ ඉහළ යෑම කියලා. පැහැදිලි? ඊට පස්සේ ඕක තමයි පළවෙනි ලක්ෂය. දෙවෙනි ලක්ෂය විතර අපි ගන්නවා වාෂ්ප ලක්ෂය. වාෂ්ප ලක්ෂය කියන්නේ සෙල්සියස් අංශක 100ට අදාළ ද්‍රව ජලයේ වාෂ්ප වෙන උෂ්ණත්වය. පැහැදිලි? ඒත් මේකට අපි පාවිච්චි කරනවා හිප්සොමීටරය කියන උපකරණයක්. මේකේ ජලය තියෙන්නේ. ඊට පස්සේ මේකට අපි තව අවුටර් ප්ලාස්ටික් එකක් තියෙන මෙහෙම. එතකොට මෙතන තියෙන මැනෝමීටරයක්. මැනෝමීටරයක් අපි මේකට දාන්න තියෙන්නේ මේක ඇතුළේ පීඩනය බලා ගන්න ඕනේද නැත්නම් මේක පීඩනයෙන් තමයි අපිට බලා ගන්න පුළුවන් පරිසර පීඩනය මේක පීඩනය සමානද කියලා. ඒතකොට අපි මේක රත් කරලා ඉවර වෙලා මෙතනට මේ දාන්නේ උෂ්ණත්වමානය. ඒතකොට මේක දැන් තියෙනවනේ වාෂ්ප කරලා අපි. ඒතකොට මේ ද්‍රව ජලය රත් කරාම වාෂ්ප වෙනකොට සෙල්සියස් අංශක 100 වාෂ්පනේ මේක පිරෙන්නේ. ඒතකොට වායුගෝලීය පීඩනය නැත්නම් අපි කියන 76යි රසදිය සෙන්ටිමීටර් 76 පීඩනය මෙතන පවත්වාගෙන ඉවර වෙලා මේක ඇතුළේ 76 මේ 100 පීඩනය පවත්වාගෙන ඉවරලා ද්‍රව ජලය සංශුද්ධ ද්‍රවය නැත්නම් සංශුද්ධ වාෂ්පයට පත් වෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 100 කියලා අපිට මතක ගන්න පුළුවන් මේ හිප්සොමීටරේ පාවිච්චි කරලා. පැහැදිලි? එතකොට මේ හිප්සොමීටරෙන් අපිට ලැබෙන වාෂ්ප ලක්ෂ්‍ය විදියට සෙල්සියස් අංශක 100. ඒතකොට මේකෙදිත් අපි මොකද කරන්නේ? මේ උෂ්ණත්වමාන සෙල්සියස් අංශක 100ට අදාළව උෂ්ණත්වය හිතනකොට රසදිය ගන්නේ උස මිතක් ගාව කියලා අපි මාක් කරගන්න සෙල්සියස් අංශක 100ට අදාළ උෂ්ණත්වය වෙනස මේකයි කියලා. පැහැදිලි? එතකොට අපි දැනගන්න ඕනේ මේකෙදි මේ ජලය මේ වතුරකේ ස්පර්ශ වෙන්න බෑ. තියෙන්න ඕනේ වාෂ්ප කලාපේ. හරි? ඊළඟ කාරණේ ගත්තොත් මේ 76 GCM පීඩනයේ තියෙන්න ඕනේ. මොකද රසදිය සෙන්ටිමීටර වෙනස් වෙන හැම සෙන්ටිමීටර එකකටම මේ වාෂ්ප ලක්ෂයට දාලා උෂ්ණත්වය වෙනස් වෙනවා 0.03 යටදී. පැහැදිලි? එතකොට පීඩනය වෙනස් වෙනකොට මේ උෂ්ණත්වයත් වෙනස් වෙනවා. ඉතින් ඒකින්ද ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒතකොට දෙවෙනි ලක්ෂ්‍ය විදිහට අපි ගන්නේ වාෂ්ප ලක්ෂය. එතකොට දැන් අපි උෂ්ණත්වමානයේ ප්‍රධාන උෂ්ණත්ව ලක්ෂ්‍ය දෙකක් විදිහට අයිස් ලක්ෂය සහ වාෂ්ප ලක්ෂය ලකුණු කරගත්තා. එතකොට අපිට අයිස් ලක්ෂය සහ වාෂ්ප ලක්ෂ්‍යයට අදාළ උෂ්ණත්වමාන මේක නම් මෙතන නම් අයිස් ලක්ෂය සෙල්සියස් අංශක 0.0 මෙතන නම් 100 ආවේ. අපිට මෙන්න මේ තියෙන උස සමාන කොටස් 100කට බෙදාගෙන මේ උෂ්ණත්වමානය ක්‍රමාංකණය කරගන්න පුළුවන්. පැහැදිලි? මේ මතර උෂ්ණත්වමාන ක්‍රමාංකණය කරන්න. ඊට අමතරව මම තුනේ තවත් දෙයක් නියත ලක්ෂයක් තියෙනවා කියන ඒ තමයි ජලයේ ත්‍රික ලක්ෂය. ඒතර මේක ඇත්තටම උෂ්ණත්වමාන මේ ක්‍රමාංකණය කිරීමේ පාවිච්චි වෙන්නේ නැහැ. හරිද? ජලයේ ත්‍රික ලක්ෂය. ජලයේ ත්‍රික ලක්ෂය කියන්නේ සංශුද්ධ ජලය අවස්ථා තුනේම තියෙනකොට මොනවද? ද්‍රවය, වාෂ්ප සහ ඝන කියන අවස්ථා තුනේම තියෙද්දී සමානුපාතිකව නැත්නම් අපි කියන සම්මේ තුලිතතාවයට එන්න පුළුවන් උෂ්ණත්වය තමයි අපි කියන්නේ ජලයේ ත්‍රික ලක්ෂය කියලා. අපි මේ උෂ්ණත්වයට කියන්නේ 0.01 සෙල්සියස්. නැත්නම් අපි කියන්නේ 273.16 කෙල්වින් කියලා. මොකද ඍණ බිඳු මේ සෙල්සියස් බිඳුව කියන්නේ 273.15යි. ඒතර 273.16 කියන්නේ කෙල්වින් කියන්නේ 0.01කට නැත්නම් ජලයේ ත්‍රික ලක්ෂයට අදාළ අගේ. ඒතර මේකෙදි කරන්නේ අපි ගන්නවා U නලයක් වගේ නලයක්. ඒක අරගෙන එළියෙන් පුරවන සංශුද්ධ අයිස්. මේක ඇතුළට මේක මුලින්ම රික්තකයක් කරන මේ U නලය.
රික්තකයක් කල්ලි වෙලා අපි සංසුද්ධ ජලය පුරවනවා. සංසුද්ධ ජලය පුරවීමට පස්සේ මොකද වෙන්නේ? මේ ජලය මේක රික්තකයන්නේ තියෙන්නේ. මේක සමානුපාත වෙනවා මෙතන තියෙන ජල වාෂ්පත් එක්ක. දැන් ජලය දැම්මම මේක වාෂ්ප වෙනවා ටිකක්. ඔය කෙමිස්ට්‍රි වල කතා කරන්නේ මේ කලාප සමතුලිතතාවයම කියලා. ඒතකොට මෙතන තියෙන ද්‍රව ජලය සහ වාෂ්ප ජලයත් එක්ක සමානුපාතය වෙනවා. ඊට පස්සේ කරන්නේ මේක දැන් මේ U නලයක් වගේ නලයක් නේ. ඒතර මේ මැද තියෙන සිදුරට අපි උෂ්ණත්වමානය දාලා ඉවර වෙලා මේක එකතු කරනවා ඊතර. ඊතර කියන්නේ අධික වාෂ්පශීලී ද්‍රව්‍ය. ඒතර ඊස්ටර් එකතු කරලා මොකද වෙන්නේ? මේ ඊතර වාෂ්ප වෙනකොට මේ පද්ධතිය ඇතුළේ තියෙන මේ ළඟම ලේයර් එකේ තියෙන ජලය ටික අයිස් වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී මේ අයිස් වාෂ්පත් එක්ක මේ අයිස් ජලයත් එක්ක මේ ජලය මේ වාෂ්පත් එක්ක සම්පූර්ණතාවයටපත් වෙනවා කියලා කියනවා. ඒතර මේ උෂ්ණත්වය නැන්නොත් අපි මේ උෂ්ණත්වමානය විතර අගේන්නේ කීයද? 0.01 සෙල්සියස් කියන උෂ්ණත්වය. මතක තියාගන්න ජලයේ ත්‍රිකලක්ෂයට දාන උෂ්ණත්වය 0.01. හරි? එතකොට ඔය තියෙන ලක්ෂ්‍ය තුනට අමතරව මම කියවනේ තව උෂ්ණත්වයක් කියන එක නිරපේක්ෂ උෂ්ණත්වය. නිරපේක්ෂ උෂ්ණත්වය කියලා කියන්නේ කෙල්වින් නම් 0යි. සෙල්සියස් වලින් ගත්තොත් -273.15 සෙල්සියස්. හරිද? අපි කියන්නේ මේ නිරපේක්ෂ උෂ්ණත්වය කියලා කියන්නේ මේ නිරපේක්ෂ උෂ්ණත්වයට අදාළව පැහැදිලිද? මේ නිරපේක්ෂ උෂ්ණත්වයට අදාළව අපි කියනවා පදාර්ථයේ පරිමාවක් නැතිවන පදාර්ථයේ පරිමාව ශුන්‍ය වෙන උෂ්ණත්වය කියලා. -273.15. පැහැදිලි? එතකොට මේක ඇත්තටම පරීක්ෂණාත්මකව ඔප්පු කරලා තියෙන්නේ අපි කතා කරන ටයිල්ස් ගෙනීමේදී අපි ඔක කතා කරනවා පැහැදිලිද? හරිද? ඒතර පරිමාව උෂ්ණත්වයත් එක්ක ගත්තොත් මොන හෝ ප්‍රස්තාරයක් ඉන්නේ. 273.15 කියන සෙල්සියස් උෂ්ණත්වය තමයි පරිමාව ශුන්‍ය වෙන්නේ. ඒතර මෙතන අදාළ සෙල්සියස් වලින් තමයි අපි උෂ්ණත්වය ගන්න තියෙන්නේ. සෙල්සියස් වලින් උෂ්ණත්වය ගත්තොත් 273.15 සෙල්සියස් කියන උෂ්ණත්වයේදී නිරපේක්ෂ උෂ්ණත්වය තමයි ශුන්‍ය වෙන පරිමාව. ඒකට මතක තියාගන්න ඕන නිශ්චිත උෂ්ණත්ව ලක්ෂණයක්. මොකද්ද? නිරපේක්ෂ උෂ්ණත්වයේ සමානයි 273.15 පැත්තට මේකත් උෂ්ණත්වමාන ක්‍රමාංකණයට වැදගත් වන්නේ නැහැ. පැහැදිලි? එතකොට ඔන්න ඔය කියන අපි කතා කරපු නියත උෂ්ණත්ව මේකේ හරනකොට තුنين අපි උෂ්ණත්වමාන නිපදවන්න පාවිච්චි කරන්නේ කවුද? අයිස් ලක්ෂයයි වාෂ්ප ලක්ෂයයි. එතකොට දැන් ඊළඟට අපි කතා කරන්න ඕනේ මේ අයිස් ලක්ෂය සහ වාෂ්ප ලක්ෂය භාවිතා කරලා කොහොමද උෂ්ණත්ව පරිමාණ නිෂ්පාදනය වෙන්නේ කියලා. ඒ කියන්නේ සෙල්සියස්, ෆැරන්හයිට් හා කෙල්වින් කියන තුන් දෙනා නිපදුනේ කොහොමද? දැන් මේක තේරුම් ගන්න මෙහෙම. අපි මේ කතා කරන දේ තුන්වෙනි කොටස මොකද්ද? උෂ්ණත්ව පරිමාණ. සෙල්සියස්, ෆැරන්හයිට්, කෙල්වින්. මේ සෙල්සියස්, ෆැරන්හයිට් සහ කෙල්වින් කියන පරිමාණ තුන නිපදවන්නේ ඇත්තටම අපි අර කලින් කතා කරපු අයිස් ලක්ෂ සහ වාෂ්ප ලක්ෂ වලට සාපේක්ෂව තමයි. පැහැදිලි? එතකොට දැන් සෙල්සියස් සහ ෆැරන්හයිට් කියන විද්‍යාඥයෝ ඊගමතර කෙල්වින් කියන විද්‍යාඥයෝ තුන් දෙනා එකතු වෙලා මේ කියන උෂ්ණත්ව කියන තුනට ඒ තුන් දෙනා වෙන වෙනම එකක තුනක් ගොඩනගනවා. හරියට කිව්වොත් මෙහෙම. දැන් වාෂ්ප ලක්ෂයට අදාළව හිතන්නකෝ මගේ මං හදපු රසදියමානයේ උෂ්ණත්වමාන තුන මේ තියෙන්නේ. හරි? දැන් මං කීතනවා මේ තියෙන්නේ අයිස් ලක්ෂය දාපු නෑ මේක මං හිතන්නේ මේක සෙල්සියස් හදපු උෂ්ණත්වමාන. මේක ෆැරන්හයිට් හදපු උෂ්ණත්වමානේ. මේක කෙල්වින් හදපු උෂ්ණත්වමාන. උෂ්ණත්වමාන තුන. එතකොට සෙල්සියස් කියන කෙනා උෂ්ණත්වමානේ හදලා ඉවර වෙලා එයා අයිස් ලක්ෂයට දාලා ඉවර වෙලා එයාගේ උෂ්ණත්වමානයට දාලා මෙන්න මෙච්චර කලක් කාලා. හරිද? ඒතර එයා ඒ උෂ්ණත්ව ලක්ෂයට කිව්ව සෙල්සියස් අංශක කී කියලාද? 0 කියලා. අයිස් ලක්ෂයට දාලා සෙල්සියස් කිව්ව සෙල්සියස් අංශක 0 කියලා. ෆැරන්හයිට් උත් අයිස් ලක්ෂය හොයන්න දාපු එයාගේ එකේ ඒ ආපු උසට එයා කිව්ව මොකක්ද කියලා? එයා කිව්ව එකට ෆැරන්හයිට් 31යි කියලා. පැහැදිලි? කෙල්වින් කියන කෙනා කිව්වා මං කැමති ඒකට දාන්න 273යි කෙල්වින් කියලා.
පැහැදිලි? එතකොට ආයි සෙල්සියස් එක්ක නම් වාෂ්ප ලක්ෂණ දාලා ඒ උෂ්ණත්වය යනවා සෙල්සියස් අංශක 100යි කියලා. ෆැරන්හයිට් කිව්ව මේක 212යි. ෆැරන්හයිට් කියලා මේක 373යි. කෙල්වින් කියලා කිව්ව කවුද? කෙල්වින්. එතකොට ඇත්තටම හිතන්නකෝ තව විද්‍යාඥයෙක් හිටියනම් ඇල්බර්ට් කියලා. ඇල්බර්ට් ඕනනම් එයාගේ පරිමාණයන් ගොඩනගා ගන්න ඇල්බර්ට්ට පුළුවන් කොහොමද මේ අයිස් ලක්ෂයට දාලා උෂ්ණත්වයට දැන් එයා කැමතිව හිතන්නකෝ සෙල්සියස් මේ අයිස් ලක්ෂයට දාලා උෂ්ණත්වයට 50 කියලා. එයාට දාන්න පුළුවන් ඇල්බර්ට් 50 කියලා. මේකට දාන්න පුළුවන් ඇල්බර්ට් 250 කියලා. පැහැදිලි? එතකොට මේ උෂ්ණත්වමාන තුන කියන එක හැදුනේ කොහොමද මේ පරිමාණ සෙල්සියස් ෆැරන්හයිට් කෙල්වින් කියන පරිමාණ තුන හැදුනේ කොහොමද? දැන් මේ ඇල්බර්ට් කියලා එකක් නෑ හරි දැත්තම. මේ පරිමාණ තුන හැදුනේ කොහොමද? ඔය කියන අයිස් ලක්ෂය සහ වාෂ්ප ලක්ෂය පදනම් කරගෙන එයාලා ගොඩනගා ගත්තා එයාලට අදාළව පරිමාණ නගයක්. එතකොට ඒකේ වෙනස උනේ සෙල්සියස් C බිඳුවේ ඉඳලා සෙල්සියස් 100 කොටස් තිබ්බේ 100යි. නේ? හැබැයි ෆැරන්හයිට් ගේ 32 ඉඳලා 212 වෙනකම් කොටස් 180 වෙනසක් තිබුණා. ඒ 212 වෙන 32. මෙතන ගත්තොත් ඒත් මේකේ 100යි. මේකේ සංඛ්‍යාත්මක අගය වෙනස් වුණාට කොටස් ගන්න මිඩල් එක සමාන මේ යන්නේ වෙනස්. දැන් එතකොට ෆැරන්හයිට් උෂ්ණත්වමානයක් හදනකොට අයිස් ලක්ෂයටයි වාෂ්ප ලක්ෂයටයි අදාළව පොයින්ට් එක මාක් කරගත්තට පස්සේ එයා උෂ්ණත්වමාන කොටස් 180කට කැලි බෙදුවා. සෙල්සියස් බෙදුවේ කොටස් කැලි 100කට. කෙල්වින් බෙදුවේ කොටස් කැලි 100කට. පැහැදිලි? කොහොමද මේ වෙන්නේ? ඒතර උෂ්ණත්ව පරිමාණ ගොඩ නැගුණේ කොහොමද? එතකොට කොහොමද උෂ්ණත්ව පරිමාණ ගොඩ නැගුණු ඔය කෙල්වින් සහ සෙල්සියස් අතර සම්බන්ධතාව අපි ගන්නේ. හරි? හිතන්නකෝ දැන් මම මුලින්ම කරන්න හදන්නේ සෙල්සියස් ෆැරන්හයිට් කරන්නේ කොහොමද කියලා බලන්න. මේක දැන් ගන්න ඕනේ පොඩි මේ වගේ වගුව. ඒතර ලේසි. හිතන්නකෝ සෙල්සියස් අංශක බිඳුවට ෆැරන්හයිට් නම් එන්න ඕනේ 32යි. සෙල්සියස් අංශක 100ට ෆැරන්හයිට් එන්න ඕනේ 212යි. දැන් මට ඕනේ සෙල්සියස් අංශක 50ට හදාල ෆැරන්හයිට් අගේ හොයන්න. එතකොට අපි දන්නවා මේ උෂ්ණත්වය අතර ඇත්තම පරතර සමානයි. කොටස් ගන්න වෙනස් වුණාට කියන්නේ උෂ්ණත්වයක් විතර ගත්තොත් ඒ වෙනස සමානයි. ඒකින්ද මම මොකද කරන්නේ? මම මේ අන්තර වෙනස් කම් අඩු කරනවා. මොකද්ද? මුලින්ම මේකෙන් මේක අඩු කරනවා. 100 ඍණ 50. ඒතර මේක මේකෙන් මේක අඩු කරලා මම මේක අඩු කරනවා. C බෙදෙනවා 100 ඍණ බිඳුව. ඒක සමාන වෙන්න ඕනේ. මේ අන්තරයෙන් බෙදුවට පස්සේ සමාන වෙන්න ඕන. මේ අන්තරයෙන් බෙදුවට පස්සේ නම් 212 ඍණ x බෙදීම 212 ඍණ 32. පැහැදිලි? එතකොට මෙතන ඉන්නේ 100 ඍණ 50යි, මෙතන 100යි, මෙතන ඉන්නේ 32 212 ඍණ x, මෙතන ඉන්නේ 180. ඒතර මේක සුළු කරලා පස්සේ අපිට එක්ස්ට්‍රා ගයක් ගන්න පුළුවන් නැත්නම් අපිට ෆැරන්හයිට් එකේ වගන්න පුළුවන්. ඒතර මතක තියාගන්න සෙල්සියස් එක ෆැරන්හයිට් කරා, ෆැරන්හයිට් එක සෙල්සියස් කරා, කෙල්වින් කරා මේ වගු වෙද ගන්න. කොහොමද? සෙල්සියස් බිඳුවට දාලා ෆැරන්හයිට් එකේ ලියා ගන්න, 100ට දාලා ෆැරන්හයිට් එකේ ලියා ගන්න. දැන් කෙල්වින් වලින් නම් දුන්නේ මේක අපි කරන්නේ සෙල්සියස් බිඳුවට මේක කෙල්වින් නම් කරන්න ඕනේ. මොකද කරන්න ඕනේ? සෙල්සියස් බිඳුවට දාලා කෙල්වින් එකේ කීයද? 273යි. 100ට දාලා එක 373යි. එතකොට මේ අන්තරයෙන් බෙදනවා, මේ අන්තරයෙන් බෙදලා නොදන්න පදේ හොයගන්න පුළුවන්. පැහැදිලි? එහෙම තමයි අපි නොදන්න උෂ්ණත්වය හොයන්නේ. එතකොට ඔය කියන ක්‍රමයේ විදිහට තමයි සෙල්සියස් සහ ෆැරන්හයිට් සහ කෙල්වින් කියන පරිමාණ තුන ගොඩ නැගුණේ. සහ ඒ එකිනෙකනාගේ අගයන් හොයන්නේ එහෙමයි. එතකොට මෙන්න මේ කියන සංකල්පය මතක තියාගන්න. මේ උෂ්ණත්ව වෙනසත් එක්ක ගුණ වෙනස් වෙන ගුණත් එක්ක තමයි අපි ඊළඟට උෂ්ණත්වමාන වලදීත් ඔය වෙනස්කම් කතා කරන්නේ.